අයිබෝවන් අපි පාඩම් පටන් ගමු. අපි ශුද්ධ ජීවීන්ගේ ශුද්ධ ජීවි කාණ්ඩ පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඒකේ බැක්ටීරියා පිළිබඳව අපි කතා කළා. දිලීර සහ අනෙකුත් අය පිළිබඳව අපි කතා කරමු අද. ඊට පස්සේ යාළගේ වැදගත්කම් පිළිබඳව කතා කරන්න තියෙනවා. එයාලා කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන එක. හරි. අපි බලමු මේ දිලීර පිළිබඳව කතා කරන්න අපිට ඊළඟට ඉන්නේ දිලීර. වෙනවා ඇති මේ දිලීර කියන කාණ්ඩය ගත්තාම අපිට යාළගේ සෛල විද්‍යාව පිළිබඳ සෛල සැකැස්ම පිළිබඳව කතා කරපුවාම යාළගේ සෛල අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒක සෛලික අය ඉන්නවා. දිලීර අයගේ ඒක සෛලික කට්ටිය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බහුසෛලික අයත් ඉන්නවා. බැක්ටීරියා ගත්තොත් ගොඩක් වෙලාවට හිටියේ ඒක සෛලික අය පමණයි. දිලීර වලට එනකොට ඒක සෛලික අයත් ඉන්නවා බහුසෛලික අයත් ඉන්නවා. මොකද අපිට ඒක හොඳටම පුරුදුයි කවුරු නිසාද? බහුසෛලික වෙන්නේ දිලීර වල කවුරු නිසාද? මේ රූපේ පේන්නේ ඉන්නේ අපිට ඇහැට පේනවනේ. ඇහැට පේන සෛල ගොඩක් එතන තියෙන නිසානේ. ඒක බහුසෛලික වෙනවා කවුද? මේ හතු වගේ දේවල් ගත්තාම පුස් ඒවා ගත්තාම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමටපත් වෙලා තියෙනවා. එයාලා ගොඩක් සෛල එකතු වීමක් එතන තියෙන නිසා. ඊළඟට දැන් මෙතනදී මේ කියන හතු කියන එක කලින් දවසේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කළා. මේ හතු කියන්නේ ප්‍රජනක ව්‍යුහයක් දිලීර වල තියෙන. ඒකට අපි ආහාරයට ගන්න බිම්මල් වල විෂ හතුත් තියෙනවා, ආහාරයට ගන්න පුළුවන් හතුත් තියෙනවා. එතකොට ඒකේ මොනවද බිම්මල් එහෙම නැත්නම් හතු කියලා කියන්නේ ප්‍රජනක ව්‍යුහයක්. අපි වනාන්තරයක හරි එහෙම නැත්නම් ඔය ඒකක ඇවිදගෙන යනකොට සමහර ශාක කඳන් වැටිලා ඒ ශාක කඳන් මත එක එක වර්ගයේ දිලීර වර්ග හතු වර්ග හැදිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒතර මෙයාලට හැදෙන්න ගොඩක් වෙලාවට තෙතමනේ සහිත උපස්තරයක් තමයි අවශ්‍ය වෙන්නේ. තෙතමනේ සහිත තැන්වල තමයි දිලීර ගොඩක් වෙලාවට එයාලගේ ව්‍යාප්තිය සිදු කරගන්න. හරිද? ඒතර මෙයාලා යටතේ අපිට ප්‍රධාන කාණ්ඩ දෙකක් හඳුනා ගන්න පුළුවන්. අපි කලිනුත් ඒ නම් දෙක කතා කළා. එකක් තමයි මියුක, අනිත් එක්කෙනා යීස්ට් එහෙම නැත්නම් සැකරොමයිසිස් කියන දිලීරය. මේ අපි මේ විදිහට ගත්තාම මෙතන ඉන්නේ මේ මියුක වල රූප සටහනක් පෙන්නලා තියෙන්නේ. මේ පෙන්නලා තියෙන්නේ කවුද මෙයා කවුද? මේ රූපේ කවුද? යීස්ට්. මෙයා යීස්ට්. මෙන්න මේ ගෝලාකාර හැඩයට ඔයාලට හඳුනා ගන්න පුළුවන් පේපර් එකේ දෙයි මේ වගේම රූපයක්. එහෙම නැත්නම් මතක නම් මේ මෙන්න මෙතනත් ඒ රූපේ තියෙනවා. අර පොල් වතුර නියැඳි එක අපි නිරීක්ෂණය කරපු යීස්ට්වත් මේ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ රූප සටහන් ඇහැට උරු කරගන්න විභාගෙදී අහන නිසා. හරි. අපි දැන් කතා කළා මේ හතු මේ වනාන්තරයක එහෙම නැත්නම් ගෙවත් එක්ක ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොනවා හරි දිරාගෙන යන ශාක කඳන් මත මේ හතු නිරීක්ෂණය කරන්න පුළුවන්. එක එක වර්ගයේ හතු වර්ග තියෙනවා. ඊළඟට මේ අපි කතා කරපු දේවල් ටික මියුක ඒවත් පාම්පුස් කියන ඒවා අපිට මේවා අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. සමහර විට කලින් 8 වසරේදී එහෙම බලන්නත් ඇති මේක ඉස්කෝලේදී. මේ මෙතන හැදෙන මේ කළු පාට පුස් ටික අපි කදාවකට දාලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ රූපයක් අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මේකත් මෙයා ව්‍යාප්ත වෙන්න දරන කොටසක් මේ තියෙන්නේ. මේ දිලීර ජාලයේම මෙතනින් බීජාණු කියලා දෙයක් හැදෙනවා. බීජාණු වලින් තමයි මෙයාලත් ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඒ කොටස තමයි අපිට මේ විදිහට නිරීක්ෂණය වෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි උදාහරණය තමයි අපි කතා කළේ යීස්ට්. යීස්ට් කියන්නේ සැකරොමයිසිස් කියන දිලීරය. එයාව පාවිච්චි කරනවා මොනවා කරන්නද?
මේ බේකරි කර්මාන්තවලදී ගොඩක් පිපීමේ කර්මාන්ත පිපෙන්න බේකරි ඊළඟට මේ මද්‍යසාර නිෂ්පාදනයේදීත් පාවිච්චි කරන මද්‍යසාර වර්ග එක වර්ගයේ බියර් වර්ග වෙන්න පුළුවන් වයින් වර්ග මද්‍යසාර ඒව නිෂ්පාදනය කරන්නත් මේ යීස්ට් කියන දිලීරය පාවිච්චි කරනවා. මෙන්න මේ රූපය ගොඩක් වෙලාවට විභාගෙදී එන්න පුළුවන්. එයාව අඳුන ගන්න යීස්ට් විදිහට. ඒතර මේ මම අර කලින් කතා කරපු කලින් කියපු මේ ප්‍රජනක ව්‍යුහයේ කොටසක් තියෙන්නේ මේක මෙන්න මෙතනින් තමයි මෙයා බිඳිලා මේ තියෙන බීජාණු ව්‍යාප්ත වෙන්නේ. ඒකෙන් තමයි එයාගේ වර්ගය බෝ කර ගැනීම කරන්නේ. ඒතර ඔය අපි කෙටියෙන් කතා කළේ දෙවෙනි කට්ටිය පිළිබඳ දෙවෙනි කාණ්ඩය කවුද? බැක්ටීරියා. මේ බැක්ටීරියා වලින් පස්සේ දිලීර පිළිබඳව තමයි අපි ඔය කතා කළේ. හරිද? ඔය ඉන්නේ දිලීර. ඒතර මම ඒක ලියන්න දෙන්නම් තව කාණ්ඩයක් පිළිබඳව කතා කරලා ඊළඟ අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ කාණ්ඩය පිළිබඳව ප්‍රොටෝසෝවා ගැන. එතකොට මේ ප්‍රොටෝසෝවා කියන එක අපි ගත්තාම එතකොට එයාලගේ තියෙන ලක්ෂණ මොනවද කියන එක අපි මෙතනදී කතා කරමු. ටියුට් එක හම්බෙලා ඇති කියලා හිතනවා. හම්බෙලා නැත්නම් මෙසේජ් එකක් දාන්න මම නැවත ඒක එවන්නම්. අපි දැන් කතා කරන්නේ මේ ශුද්‍රජීවි කාණ්ඩවල දෙවෙනි කට්ටිය නෙමෙයි තුන්වෙනි කට්ටිය පිළිබඳ. මුලින්ම කතා කළා බැක්ටීරියා ඒක කලින් දවසේ. අද අපි දිලීර ගැන කතා කළා. පොඩි දේවල් ටිකක් තියෙනවා. හරිද? ඔයාලා 10 වසරට ගියාම මෙයාලා ගැන තව චුට්ටක් වැඩිපුර ඉගෙන ගන්න. 6 දී චුට්ටයි 7 දී 8 දී ටිකක් ඉගෙන ගත්තා. දැන් 9 දී තව චුට්ටක් වැඩිපුර ඉගෙන ගන්න. එතකොට මේ මතකය මම හැමදාම කියනවනේ. මේ මතකයේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ලේසියෙන් අමාරුවක් නැතුව 10 ටික කරගන්න සහ 11 විභාගයට මුහුණ දෙන්න. හරිද? මේවා මේ කරුණු ටිකම 10 දී සාමාන්‍ය පෙළ විභාගයට ඕන. හැබැයි තව තුට්ටක් විතර දිග ඇරලා තියෙනවා. අපි පොඩ්ඩයිනේ කතා කළේ. ඊළඟ ප්‍රොටෝසෝවා කට්ටිය ගත්තාම එයාලත් ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයට අයිති වෙන කාණ්ඩයක්. එයාලගේ ඉන්නේ ඒකසෛලිකයි. එයාලගේ අර බහුසෛලික තත්ත්වය අපි කතා කරන්නේ. එයාලා ඒකසෛලිකයි. ඒ කියන්නේ එයාලගේ දේහය හැදිලා තියෙන එක සෛලයකින්. හරිද? එතකොට මෙයාලගේ තියෙන සංචරණ උපාංග මම රූප සටහන් ටිකක් පෙන්වන්න ඊළඟට. මෙයාලගේ සංචරණ උපාංග ටිකක් තියෙනවා. මොනවද? සමහර අය පක්ෂම තියෙනවා. සමහර අයගේ කශිකා තියෙනවා. සමහර අය ව්‍යාජ පාද හදාගෙන යනවා. දැන් කොහොම කියපුවම අඳුරයි 6 වසරේ ඉඳලා දන්න කට්ටියක් තමයි මෙතන ඉන්නේ. 6 වසරේ ඉඳලා අඳුරගෙන ආපු කණ්ඩායමක් තමයි මේ ප්‍රොටෝසෝවා යටතේ අපි දැන් ප්‍රොටෝසෝවා කියන කාණ්ඩයට දාලා වෙනම කතා කරමු. හරිද? ඒතර මෙයාලා පාවිච්චි කරනවා පක්ෂම ව්‍යාජ පාද ඊළඟට කශිකා පාවිච්චි කරනවා මොනවා කරන්නද? එයාලා එක තැනක ඉඳලා තවත් තැනකට යන්න සංචරණය කරනවා. ජලජ පරිසරවල දැක ගන්න පුළුවන්. ඒ වගේම ජීවි දේහ තුල මේ ප්‍රොටෝසෝවාව ඉන්නවා. එතකොට අපිට මේ ලෙඩ රෝග හදන අය ඉන්නවා. ඒ නිසා අපි ප්‍රොටෝසෝවාවන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕන. අපි රෝග යටතේ ඒවා කතා කරමු. උදාහරණ මොනවද කියලා මේ රූප සටහන් වලින් දැන් බලමු අඳුරන අයද ඉන්නේ කියලා. මේ මූලික ලක්ෂණ ටික තමයි අපි දැන් කතා කළේ. මෙයාගේ නම තියෙනවා මෙතන. මේ නැමීබා මෙයාගේ මේ සංචරණ උපාංගය මොකක්ද? මේ තියෙන සංචරණ ව්‍යාජපාද. එයාලා ව්‍යාජපාද. මේක නැතිලා ආය අලුතෙන් හැදෙනවා. ආය අලුතෙන් හදන ව්‍යාජපාද. ඒකෙන් තමයි මෙයාලා එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්නේ. හරිද? ඊළඟට මේ ඉන්නේ මේ ඇමීබා තමයි මේ ඉන්නේ. ඊළඟට මෙයාගේ නම ඔයාලට පේනවා. මේ ඉන්නේ එවුග්ලිනා කියන ඒකසෛලික ප්‍රොටෝසෝවා ආකාරය. ඒතර මෙයාලත් සංචරණය කරන්න පාවිච්චි කරන මෙන්න මේ වගේ දෙයක්. මේකට කියන නම මොකක්ද? කාශිකා. ඔව් මේකට අපි කියන්නේ කශිකා කියලා. මෙතන කශිකා. කශිකා දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා ක්ලැමිඩෝමොනාස් කියලා. මෙයාගේ කශිකාවක් තියෙන. එක කශිකාවක් තියෙන. හරිද? ක්ලැමිඩෝමොනාස් ගත්තාම මෙයාගේ කශිකා දෙකක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයාගේ එක කශිකාවක් තියෙන. එවුග්ලිනා.
මේ බලන්න මෙයාලත් අපිට 6 දී ඉඳලා හම්බෙන යාළුවෝ ටිකක් ඉන්නේ කවුද? ඊළඟ පැරමීසියම්. මෙන්න මේ හැඩයට ඉන්නේ පැරමීසියම්. ඒතර මේ පැරමීසියම් කොහොමද සංචරණය කරන්නේ? එයාගේ ව්‍යාජපාදද, එයාගේ කශිකාද? එහෙම නැත්නම් වෙන මොනවාද මේ? ඒවට අපි කියනවා පක්ෂම. මොනවාද ඒවට කියන්නේ මේ වටේට තියෙන්නේ? පක්ෂම. මේ වටේට තියෙන කිඳි වගේ පක්ෂම. ඔයාලට මතක තියෙනවා නම් හැම දරුවෙක්ම උත්තර දෙන්න. එතකොට එයාලගේ මතකය අලුත් වෙලා මතකය අමතක වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. එහෙම උත්තර දෙන එකෙන්. නිසා මේ වටේ අපේ නහයක් තියනවද? නෑ නෑ. මේවා අපේ නහය නෑ. අපේ නහය තියෙන්නේ රෝම තියෙන්නේ. මෙයාලගේ තියෙන්නේ පක්ෂම. ඒක වෙනයි. එයාගේ සංයුතිය වෙනයි. අපේ නහයේ තියෙන ඒ තියෙන පක්ෂම වල නෙමෙයි මොනවාද මේ මොනවාද රෝම වල තියෙන සංයුතිය වෙනස්. ඒකට මෙයාලා මේකේ චලනය මගින් තමයි පැරමීසියම් එක තැනකින් ඉඳලා තවත් තැනකට ගමන් කරන්නේ. ඒතර මේ පැරමීසියම්ගේ උදාහරණ අපි කතා කළේ ওই විදිහට කවුද? ඇමීබා ඉන්නවා, එවුග්ලිනා ඉන්නවා, පැරමීසියම් ඉන්නවා. මෙන්න මෙතන තවත් එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා ටිකක් අපිට හානිදායකයි. මේ කවුද? ප්ලාස්මෝඩියම් කියන ක්ෂුද්‍ර ජීවියා. ප්‍රොටෝසෝවා වර්ගයේ ප්ලාස්මෝඩියම්. ඒතර මෙයා අපිට කොහොමද බලපෑම ඇති කරන්නේ? මේකේ මේ ඔයාලට හොයාගන්න පුළුවන් රෝගී තත්ත්වය මොකක්ද කියලා. මේ කවුද මොනවද කරන්නේ? ප්ලාස්මෝඩියම් අපිට බලපාන්නේ කොහොමද? මෙන්න මේ රෝගී තත්ත්වය මැලේරියා කියන රෝගී තත්ත්වය ඇති කරන්න තමයි ප්ලාස්මෝඩියම් මේ අපේ දේහයට ඇතුල් වෙලා ඒ රුධිර පටක විනාශ කරලා අපේ දේහය අපේ රුධිර පද්ධතිය විනාශ කරන්න හදන්නේ. ඊළඟට අපි බලමු මේ ඇල්ගී වලට යන්න තියෙන්නේ. මේ ඉන්නේ ඇල්ගී මේ ඉන්නේ පැරමීසියම්. අපි ඇල්ගී වලට යන්න තියෙන්නේ. මෙතන ක්ෂුද්‍ර ජීවිකාණ්ඩ ටික හඳුනාගත්තා. අපි ඊළඟට ඇල්ගී පිළිබඳව කතා කරමු. මම කියවනේ අපිට 8 වසරේදීට වඩා 9 වසරේදී චුට්ටක් වැඩිපුර ලැබෙනවා. නමුත් 10 දී අපිට අවශ්‍ය සම්පූර්ණ ටික ලැබෙනවා අපේ සාමාන්‍ය පෙළ මට්ටමට අදාළ. ඒකට ඒකෙන් මේ කරුණු වලටම තව පොඩි කරුණු ටිකක් එකතු වීම පමණයි 10 දී සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කරුණු ටික උත්සාහ කරන්න මතක තියාගන්න. මේක ටික දවසක් යනකොට අමතක වෙන්න මේ පුළුවන් අපි බැලුවේ නැත්තම්. හරිද? අපි සටහනට ගිහිල්ලා මේ ඇල්ගී ගැන කතා කරමු. අපි දිලීර සම්බන්ධයෙන් ඉන්නේ. උතන ප්‍රශ්නයක් අහලා තියෙනවා ටියුට් එකේ. ටියුට් එක ලැබුණේ නැත්නම් කියන්න මම ආයෙමත් ගෲප් එකට දාන්නම්. ප්ලාස්මෝඩියම් ගැන අහලා තියෙනවා. මේ ඉන්නේ ප්ලාස්මෝඩියම්. මේ ඇත්තටම සංචරණය කරන්න මෙයාට විශේෂ උපාංග විදිහට තියෙන්නේ මෙයා සෛලයක් ඇතුළට ගිහිල්ලා ඒ සෛලය හරහා තමයි සෛලය යනකොට තමයි මෙයාලා ගමන් කිරීම සිදු වෙන්නේ. සෛලය හරහා ගමන් කිරීම සෛලයත් එක්ක ගමන් කරනවා මෙයාලා කවුද ප්ලාස්මෝඩියම්ලා මෙයාලා වරන් යන්න මේ එක තැනක ඉඳලා තවත් තැනකට අරන් යන්න මේ මැලේරියා වාහක මදුරුවා මැදිහත් වෙනවා. ඒ හරහා මෙයාලා ගමන් කිරීමක් සිදු කරනවා. හරි. අපි යමු සටහනට. අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ හරි බැක්ටීරියා ගැන ලියුවා. දිලීර වල විශේෂ ලක්ෂණ ටික අපි ලියලා උදාහරණ ලියන්න තියෙන්නේ. ඒකට මම මෙහෙම පෙන්නන්නම් මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන මෙන්න මේ කරුණු ටික අපි ලියාගෙන ඉදිරියට යන්න. හරි. පළවෙනි කරුණ ලියා ගන්න ඒකසෛලික මෙන්ම බහුසෛලික ජීවීන් වේ. පැහැදිලිව ලියා ගන්න. ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීරද ඇත. ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීරද ඇත.
ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීරද ඇත. පළවෙනි කරුණ ලියා ගන්න. ටියුට් නැත්තම් chat එකට හරි එවන්න මම එවන්නම්. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්න. හරි. මේ කරුණ ලියා ගන්න පළවෙනි අවස්ථාව යටතේ අපි දෙවෙනි අවස්ථාවට යමු. මෙතන තියෙනවා ඊළඟ කරුණු ටික. ඊළඟට ලියන්න මෙන්න මේ තෙතමනේ සහිත උපස්තර මත වර්ධනය වේ කියලා. තෙතමනේ සහිත උපස්තර මත වර්ධනය වේ කියලා ලියන්න. තෙතමනේ සහිත උපස්තර මත වර්ධනය වේ කියලා. හරිද? ඊළඟ ලියන්න මෙන්න මේ කරුණත් ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ පියවි ඇසින් පවා නිරීක්ෂණය කළ හැකිය. හරිද? රේසන් කරන්න ඩිලිවර් නම් ඊළඟ අපිට උදාහරණ ලියන්න තියෙන්නේ. සටහන් සම්පූර්ණ කරන ඒ ටික පැහැදිලිව තියාගන්න. හරිනේ? ලියලා නැත්තම් chat එකට දාන්න. ඔයාලා මම ඊට පස්සේ ප්‍රශ්න කිහිපයක් අහන්නම්. ඊළඟට අපි යමු උදාහරණ. මට උදාහරණයක් කියන්න පුළුවන්ද? කවුද කියන්නේ? මියුක. හරි මියුක. ඊළඟට ඊස්ට්. yeast, Saccharomyces කියන දිලීරය. ඒ දෙන්නගේ නම් ටික අපි ලියාගමු. අවධානයෙන් වැඩ ටික කරගෙන ගියාම අපිට පහසුවෙන් මේ වැඩ ටික කරගත්ත හැකි. උදාහරණ ලියන්න කියලා තියෙනවා ඊළඟ ප්‍රශ්නය. තව දිලීරයක් ඔතන ලියා ගන්න. පෙනිසිලියම් කියන දිලීරය අපිට හම් වෙනවා ඉදිරියේදී. පෙනිසිලියම් කියන දිලීරයත් එකක් දිලීරයක් අපිට හම් වෙන නිසා එයාවත් අපි ලියා ගමු. පෙනිසිලියම් කියන දිලීරය
හරිනේ අපි ඊළඟ වර්ගයට යමු මෙන්න මේ නම් මේ විදිහටම ලියා ගන්න බලමු ප්‍රොටෝසෝවාවන්ගේ තියෙන එයාලගේ ප්‍රධාන ලක්ෂණ ටික මොනවද කියලා අපෙන් අහන්නේ ලක්ෂණ මොනවද කියලා ඊට පස්සේ උදාහරණ කිහිපයක් ලියන්න තියෙන්නේ මෙන්න මේ පේන ලක්ෂණ ටික ලියා ගන්න මෙයාලා ඒකසෛලික ජීවී කාණ්ඩයක් එයාලා එක සෛලයක් පමණයි තියෙන්නේ එයාලා සංචරණය සඳහා දක්වන උපාංග මොනවද කියන එක ලියා ගන්න එයාලා ඉන්න පරිසරය මොකක්ද කියලා ලියා ගන්න ඔය පොඩි කරුණු ටිකක් තියෙන අපිට 9 වසරේදී ශුද්ධ ජීවීන් ගැන කතා කරන්නේ එයාලගේ කාණ්ඩවල මෙතනදී අර භාවිත අවස්ථා චුට්ටක් වැඩිපුර අපි 9 වසරේදී ඉගෙන ගන්න. පිළිවෙලන රෙයිසෑන් කරන්න. තින අයදුව පුළුවන් නම් කියන්න ඔය ලියන අතරතුර ප්‍රොටෝසෝවාවන්ට අයිති උදාහරණයක්. කවුද? සෙත් සම්දිදුව ප්‍රොටෝසෝවාවන් ඇමීබා හරි ඊළඟට මෙවිනු පුළුවන් ද කියන්න අපිට තව ප්‍රොටෝසෝවාවෙක්ගේ නමක් උදව් කරගන්න මෙතන ඔයාලට යාන්ත්‍රණින් පේනවා ඇති අපි මේ කියන්න පැරමීසියම් නේද කිව්වේ පැරමීසියම් කියන එක ඔව් පැරමීසියම් කියන උත්තරෙත් අපිට ගන්න පුළුවන් ඊළඟට මේ මීදුව තව උදාහරණයක් කියන්න ඔයාලට මෙතනින් පේනවා මේ පැත්තෙන් මෙත්නි ඔක්කේ ඇමීබා හරි මේ උත්තර නැවත නැවත උච්චාරණය කරන්න එහෙම නැත්නම් ඔයාලට chat එකට දාන්නත් පුළුවන් එතකොට මේ මොකද මේ උත්තර දෙන එකෙන් බලාපොරොත්තු වෙන එකක් පාඩමට අවධානය තියා ගන්න ඕන සහ මේ අර මනස හිතින් කිව්වොත් උත්තර කිව්වොත් කියන්න මතකයට යන ප්‍රමාණය වැඩි වෙනවා එහෙම නැත්නම් අහලා මතක කරලා දැම්මහම අහලා නිකම් මෙහෙම බලා හිටියට වැඩක් නැහැ පහුවදා වෙනකොට ඔක්කොම ශුද්ධ ජීවීන් අමතක වෙලා ඉඳී එහෙම නොවෙන්න විවිධ උපක්‍රම අපිට පාවිච්චි කරන්න වෙනවා හරි අපි උදාහරණ ලියාගමු මේ ටික ලියන්න නැති නේද ප්‍රොටෝසෝවා වර්ග ලක්ෂණ ටික ඊළඟට උදාහරණ ලියාගමු පළවෙනි එක ලියලා ඉවර නැත්තම් කියන්න ඇමීබා පළවෙනි උදාහරණය ඇමීබා පළවෙනි උදාහරණය ඇමීබා දෙවෙනි උදාහරණය එවුග්ලිනා එතන රූප සටහන් ටිකක් තියෙනවා ටියුට් එකේ
හරිද? ඊළඟට තුන්වෙනි කට්ටිය පැරමීසියම් මෙන්න පැරමීසියම් ඉන්නවා. ඇමීබා එවුග්ලිනා ලියා ගන්න නැති නේද බලන්න. පැරමීසියම් ඊළඟට ප්ලාස්මෝඩියම් මේ නම් ටික නිවැරදිව ලියා ගන්න. කවුද මේ ප්‍රොටෝසෝවාව වර්ග කියලා ලියා ගන්න. හරිනේ. ඊට පස්සේ මම නැවත පොඩ්ඩක් ටියුට් එකට යනවා බලන්න ටියුට් එක පේනවද කියලා. මේකේ මෙන්න මෙයාලගේ නම් ටික දැන් මෙතනිනුත් ලියව බව ඇත්ත. හරි මෙයාලා ගාවත් නම් ටික ලියා ගන්න. මෙයාලව මෙහි වගේ රූප වලිනුත් අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙතන ඉන්නේ කවුද? හැමෝම කියන්නේ කවුද මෙතන ඉන්නේ? මේ ඉන්නේ ඇමීබා. ඔව්. ඇමීබා. මේ කවුද? පැරමීසියම්. පැරමීසියම්. මේ කවුද? එව්ග්ලිනා. යුග්ලිනා. ඊළඟට මේ අවසානයේ ඉන්නේ කවුද? ප්ලාස්මෝඩියම්. හරිද? එන්න මේ නම් ටික ලියා ගන්න, මෙයාලව හඳුනා ගන්න. ප්ලාස්මෝඩියම්. හරි. එතකොට මෙයාලාගේ මේ සංචරණ අවයවය මොකක්ද? ඉවහම යස්සවි නේද? පුළුවන් ද කියන්න මොකක්ද මෙයාගේ සංචරණ ව්‍යුහය? නැත්නම් තිනාදුව කවුරු හරි? ඇමීබා ව්‍යාජපාද. මෙයා ගාව වෙන පාට පෑනකින් ලියා ගන්න ව්‍යාජපාද කියලා. ව්‍යාජපාද. ඊළඟට කවුද? මෙන්න මෙතන ඉන්නවා පැරමීසියම්. යා කොහොමද සංචරණය කරන්නේ? මොනවද? පක්ෂම. ඊළඟට එවුග්ලිනා. කශිකා. very good. මම උත්තර දෙන්න එතකොට ඔයාලට මතක හිටිනවා. මේ කශිකා. දැන් ප්ලාස්මෝඩියම්ගේ විශේෂ ව්‍යුහයක් නැහැ.
අර විශේෂ ව්‍යුහයක් ප්ලාස්මෝඩියම්ට නැහැ. හරිද? නමුත් එයාගේ අර එක අවස්ථාවක් තියෙනවා. එයාගෙත් අර ජීවන චක්‍රයක් වගේ වෙනස් වෙවි යන්නේ. දැන් අපිට ඒවා මාළුවකට කතා කරන්න නැහැ. අර අපි ප්‍රසන්ටේෂන් එකේ දකින්න ඇති එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී එයාගේ කශිකා වගේ ව්‍යුහයක් තියෙනවා. නමුත් මේ අපේ ප්ලාස්මෝඩියම් කියන පරිණත ජීවියව ගත්තොත් එයාගේ මේ විශේෂ ව්‍යුහයක් නැහැ. මෙයාට සංචරණය කරන්න. හරිද? එයා කරන්නේ අර මදුරුවාගේ රුධිරයට මේ මදුරුවාට ඇතුළු වෙනවා. මදුරුවා ඇදලා ගන්නවා යාව. මේ මදුරුවා ඇදලා යාව ගන්න යා ලේ බොනවනේ. එතකොට ප්ලාස්මෝඩියම් මේ ලේ වල ඉන්නවනම් ලේ හරහා එනවා. එතකොට රුධිරය අපේ දේහය පුරා සංසරණය වෙනවා. අපේ ගමන් කරනවානේ මේ රුධිරය රුධිර නාල ඔස්සේ යනවානේ. අපේ දේහය පුරා හැමතැනටම වෙනාලු වලට එනවා. හැම සෛලයකටම යනවානේ. ඒ විදිහට මෙයාගේ සංචරණය යා පවත්වා ගන්නවා. යාට විශේෂ සංචරණ ව්‍යුහයක් නැහැ සුහුඹුල් සත්වයාගේ. ඒක අවබෝධ කරගන්න සහ අපිට යාගේ සංචරණ අවයවයන් ලියන්න එන්නේ නැහැ. ඊළඟට ඒ ටික හරිනේ නේද? අපි මේ විදිහට යාලව හඳුනාගත්තා. යාලගේ මොනවද සංචරණ ව්‍යුහත් හඳුනාගත්තා. අපි ඊළඟට යමු ඇල්ගී වලට. ඇල්ගී වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා බලමු. අපේ අවසාන ශුද්ධජීවී කාණ්ඩය ඇල්ගී. ඒතර ඇල්ගී කියන මේ ශුද්ධජීවී කාණ්ඩයට ආපුවම එයාලගේ බහුසෛලික කට්ටිය ඉන්නවා. ඒ වගේම ඒකසෛලික කට්ටිය ඉන්නවා. බහුසෛලික අයත් ඉන්නවා, ඒකසෛලික අයත් ඉන්නවා. බහුසෛලික අයව අපිට ඇහැට පේනවා. ඔය කියන මේ මොනවද හරිත ඇල්ගී ලව අපිට පේනවා. හරිද? ඊළඟට මෙයාලගේ මේ දේහ ගත්තොත් මෙයාලගේ දේහය නිකන් සූත්‍රිකාවක් වගේ. නැත්නම් පටියක් වගේ සූත්‍රිකාවක් වගේ තියෙන අවයව ව්‍යුහ තමයි මෙයාලට තියෙන්නේ. එහෙම නැත්නම් මෙයාලා නිකන් පැතලි තලසක් අපේ කියන තලසක් වගේ පෘෂ්ඨයක නිකන් කඩදාසියක් වගේ තියෙන. ඒ කඩදාසියක් වගේ තියෙන එකට කියනවා තලසාකාර දේහයක් කියලා. ඒතර සූත්‍රිකා විදිහට මෙයාලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් තලසාකාර විදිහට ඉන්නත් පුළුවන්. තලසාකාර දේහයක් දරන්නත් පුළුවන්. හරිද? සමහර අය ඉන්නවා මේ ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය විදිහේ අය ඉන්නවා. එයාලට කියනවා මේ ප්ලවාංග කියලා. ඔය නම මතක තියාගන්න ප්ලවාංග. මොකද ප්ලවාංග කියන්නේ මේ ජල පෘෂ්ඨ මත තියෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක. ඇල්ගී සහ ශාක අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකද ඇල්ගීලටත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් අය ඉන්නවා. ශාක වලත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් අය ඉන්නවා. ඔන්නේ හරහා එයාලා අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. එතන මේ අන්වීක්ෂීය ඇල්ගී ශාක වලට නමක් කියනවා ප්ලවාංග. ශාක ප්ලවාංග කියලා අපිට 11 වසරේදී තෝරන වෙනවා. මොකද ආහාර දාමවල මේ වතුරේ ඉන්න ශාක ප්ලවාංග මේ මත්ස්‍යයින් ආහාරයට ගන්න. ජලජ සතුන් එයාලගේ ආහාරයක් විදිහට මේ අර වතුරෙන් එයාලා පෙරලා ගන්නවා ශාක ප්ලවාංග. ඒතර ආහාර දාමයක අතවසරේදී ඉගෙන ගන්න ආහාර දාම ඒකේ ආහාර දාමයක මුල් පුරුකක් විදිහට ආරම්භක පුරුකක් විදිහට මේ ශාක ප්ලවාංග ඉන්න පුළුවන්. ඒතර ශාක ප්ලවාංගයක් කිව්වොත් එකපාරට බය වෙන්න එපා. මොකක්ද මේ ශාක ප්ලවාංගය කියන්නේ? ශාක ප්ලවාංගයක් කියලා කියන්නේ ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක වලට තමයි කියන්නේ ශාක ප්ලවාංග. හරිද? මොකද අමතක වෙයි 11 වසරේදී ඕන වෙනවා. නැත්තම් තව මාසෙකදී ගියත් අමතක වෙන්න පුළුවන්. අපි නැවත මේවා බැලුවේ නැත්තම්. හරිද? ඉතින් අමාරු ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න මම ඒකට අවධානය දෙන්නම්. මේ ඒ නිසා ශාක ප්ලවාංග. හරිද? මට එහෙමනම් කියන්නේ කවුරු හරි දරුවෙක් රේස් හෑන්ඩ් කරලා ශාක ප්ලවාංගයක් කියන්නේ මොකද්ද? ශාක ප්ලවාංගයක් කියන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? ජයමි දුව කියන්න බලන්න. ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙස හැඳින්වේ.
very good. මේ ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක. හරිද? ඔක අමතක කරන්න එපා ශාක ප්‍රවාහංග කියන එක යටතේ. ඊළඟට දැන් අපි කියවනේ වැව්වල උඩ කොළ පාට හැදලා තියෙන ඒව නේද? එතන පාසි තියෙන්නත් පුළුවන් කොළ පාටට තියෙන්නත් පුළුවන්. එතන ඇත්තටම දැන් මේක අන්වීක්ෂීය මට්ටමේ එකක් නේ. ඒ හින්දා චුට්ටක් අපිට නිරීක්ෂණය වීම අපහසුයි. දැන් ශාක කොළ පාටට තියෙනවා මේ වැව්වල එහෙම. එහෙම කොළ පාටට තියෙන එක හේතුවක් තමයි සුපෝෂණය කියලා තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කොළ පාට කියපුවාම විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. එකක් තමයි අර අපිට ඇහැට හොඳටම පේන ජපන් ජබර හරි සැල්වීනියා හරි තියෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන් කොළ පාට මණ්ඩියක් වගේ කොළ පාට පැතිරිලා තියෙන්න පුළුවන්. ඒක සුපෝෂණ තත්වයක් කියලා අපි ඉගෙන ගන්නවා. මේදීම තියෙන අපිට මේ පරිසර දූෂණය යටතේ කතා කරන්න මේ ෆොස්ෆේට් පොහොර නයිට්‍රේට් පොහොර එකතු වෙලා ඇති වෙන සුපෝෂණ තත්වයක්. ඔය බේරේ වැවේ එහෙම ඔයාලා දැකලා තියෙනවා නම් කොළ පාටට තියෙනවා. ඒකට අපි කියනවා සුපෝෂණය කියලා. හරිද? එතන එහෙම වුණාට පස්සේ එතන ඇතුලේ ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. එතන පාරිසරික ගැටලුවක් ඇති වෙනවා. එතන දැන් මේ ඉන්න ශාක ප්ලවාංග සාමාන්‍ය මාළු ටැංකි වල සාමාන්‍ය විදියට ඉන්නවා. මේ පොකුණක් ගත්තොත් කොළ පාට වෙලා නැතත් ඒකේ ඉන්නවා. එයාලව අර ජලජ ජීවීන් කූනිස්ස වගේ සත්තුන්ගේ ආහාර තමයි ඔය ශාක ප්ලවාංග. එයාලා අර වතුරෙන් පෙරලා ගන්නවා මේ එතන තියෙන ශාක කොටස් ශාක ප්ලවාංග. හරිද? ඊළඟට දැන් මෙයාලා කොළ පාට අයත් ඉන්නවා රතු පාට අයත් ඉන්නවා. කොළ පාට අයට අපි කියනවා හරිත ඇල්ගී කියලා. හරිත ඇල්ගී. ඒතර හරිත ඇල්ගී වෙලා තියෙන්නේ යාලගේ වර්ණකය ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙන නිසා. හරිත අප්‍රද තියෙන නිසා. ඒ නිසා අපි යාලට කියනවා මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් අය කියලා. දැන් අපි 6 වසරේදී ප්‍රභා සංශ්ලේෂණය අර්ථ දක්වනකොට ඒකේ එක තැනකදී කියනවා ආලෝක මෙහෙම ප්‍රභා සංශ්ලේෂණය අර්ථ දක්වන්නේ කොහොමද? මේ ආලෝක ශක්තිය ඇති විට වායු ගෝලයෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව පස්සෙන් උරා ගන්නා ජලය අමුද්‍රව්‍ය විදියට යොදාගෙන හරිත ශාකවල සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය කියලා 6 දී 7 දී 8 දී අපි ඉගෙන ගන්නවා. නමුත් 11 දී අපි ඔක චුට්ටක් වෙනස් කරනවා. මොකද අර හරිත ශාක කියලා දාන එක සාධාරණ නැති නිසා. හරිත ශාක කියලා දාලා ඒක සාධාරණීකරණය කරන්න බැරි මෙන්න මේ සමහර හරිත ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එතකොට අපි 11 දී පොඩි වෙනස්කමක් කරනවා. ඕකම මොකක්ද කරන වෙනස්කම? හරිත ශාක කියලා නෙමෙයි කියන්නේ. හරිත ප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා අර්ථ දක්වනවා. හරිද? හරිත ශාකවල සිදුවන ආහාර නිපදවීම කියලා නෙමෙයි කියන්නේ. මොකක්ද කියන්නේ? හරිත ප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. එහෙම කියපුවාම ශාකත් ගැටලුවක් නැහැ. හරිත ඇල්ගීලත් ගැටලුවක් නැහැ. ඔක්කොටම මේක පොදුයි. හරි. ඊළඟට මේකින සමහර අය පේනවා කිව්වනේ. එතකොට උල්වා කියලා ඉන්නවා. අපි රූප සටහන් ටික බලමු. ඊළඟට විවිධ උදාහරණ තියෙනවා. අපිට ක්ලැමිඩෝමොනාස් මතක් කරන්න බෑ. අපිට 6 දී ඉඳලා හම්බ වෙන ක්ලැමිඩෝමොනාස් ඊළඟට නිකන් පටියක් වගේ සූත්‍රිකාකාර විදියට පොකුණු ඒ පොකුණක් ජලය අරගෙන බලපුවාම මේ ස්පයිරෝගයිරා වගේ මේ මොනවද ඇල්ගී වර්ග අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ තියෙන රූප සටහන් ටික වල මේ ඉන්නේ අර අපි කියපු අපි කතා කරපු උල්වා කියන එක්කෙනා. මෙයාව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයාලා ජලජ පරිසරවල වැඩිපුර ඉන්නේ. මෙයාලා මෙයාලා කරදිය පැත්තට වැඩිපුර බරයි. මෙයාලගේ දේහ නිකන් කඩදාසියක් වගේ. ඒ නිසා තමයි අපි කියන්නේ තලසාකාර දේහයක් තියෙනවායි කියලා. ශාක මේ ගත්තොත් හරි සැහැල්ලුයි කඩදාසියක් වගේ. ඊළඟට මෙන්න මෙයාලට කියනවා ඩයටම කියලා. මෙයාලට දීලා තියෙන නම ඩයටම. ඩයටම කියලා කියන්නේ. එයාලත් මේ ඇල්ගී විශේෂයක්. ඊළඟට මේ ඉන්න අපි දන්න ජනප්‍රියම එක්කෙනා 6 වසරේ ඉඳලා අපිත් එක්ක එනවා. මෙයා කවුද?
ක්ලමිඩෝමොනාස් ක්ලැමිඩෝමොනාස්. මෙයාට කියන්නේ ක්ලැමිඩෝමොනාස්. මේ view එක දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ඉන්නේ ක්ලැමිඩෝමොනාස්. ඊළඟට මෙයාලට කියලා නම මෙයා උසස් පෙළදී මෙයාලා ගොඩාක් දුරට ගොඩාක් විස්තරාත්මකව කතා කරනවා. හරිත ඇල්ගි, රතු ඇල්ගි, දුඹුරු ඇල්ගි, රතු දුඹුරු ඇල්ගි, ඩයටම ওই විදිහට ගොඩාක් විදිහට වෙන් කරලා මෙයාලා ගැන අපි ඉගෙන ගන්නවා. නමුත් මේ උදාහරණ ටික ප්‍රමාණවත් අපිට කතා කරන්න. එතකොට මේ එක එක වර්ගයේ ඇල්ගි වර්ග තමයි මේ ඇහැට පේන ඇල්ගි ඉන්නවා. දැන් මේ පේන ඇල්ගි මෙතන මේ අර මොනවද අපි කිව්වේ උල්වා වගේ අය ඉන්නවා. දුඹුරු ඇල්ගි ඉන්නවා, රතු දුඹුරු ඇල්ගි ඉන්නවා, ඩයටම වගේ අය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඇල්ගි යටතේ. හරිද? ඔන්න අපි ඇල්ගි ගැනත් යම් කිසි ප්‍රමාණයක් කතා කළා. ඒතර ඇල්ගිලගේ තියෙන සුවිශේෂී ලක්ෂණ හඳුනා ගන්න උදාහරණ කීපයක් හඳුනා ගන්න. එතකොට අපිට ඒක මතක තියාගන්න මතක තිබ්බොත් උත්තර දෙන්න ලේසි ප්‍රශ්න වලට. හරි. අපි ටියුටර් එකට ගිහිල්ලා අපිට ශුද්‍ර ජීවියෙකුත් නොවන ජීවි පැත්තට අවිනිශ්චිත වෙලා ඉන්න වෛරස් ගැන කතා කරමු. බලන්න ටියුටර් එකේ ඔය ස්පයිරෝගයිරා ගැන පොඩි රූප සටහනක් තියෙනවා. ඒ වල තියෙන්නේ රූප සටහන. අපි ඉස්සල්ලාම ඇල්ගි වල විශේෂ ලක්ෂණ ටික ලියලා ඉමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ලක්ෂණ ටික. මෙන්න මේ ටික ලියන්න. මෙන්න මේක highlight කරගන්න. ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගි ශාක ප්ලවාංග ලෙස හැඳින්වේ කියන කාරණය. ඒක highlight කරගන්න. අනිත් කරුණු ටික සටහන් කරගන්න. එතන දීලා තියෙන ඉඩ තුල පැහැදිලිව ලස්සන්ට තියාගන්න. ටියුට් එක හම්බුනේ නැත්නම් ආයෙමත් කියනවා මැසේජ් එකක් දාන්න. මම ටියුට් එක එවන්නම්. මෙතන chat එකට හරි එවන්න. මම group එකට එමුත් ආයෙ දාන්නම්. ගත්ත දරුවෝ අය ගන්න අවශ්‍ය නැහැ. හම්බෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් කියන්න. මේ ටික ලියලා ඉවරන raise hand කරන්න. හරිද? හරි සර්. හරි. එවනම් අපි ඉදිරියට යමු. මෙලගේ උදාහරණ ටික ලියා ගන්න තියෙනවා. අපි උදාහරණ ටික ලියමු. Chlamydomonas මෙතන උදාහරණ ටික පේනවා බලන්න. Chlamydomonas
ස්පයිරෝගයිරා මේ රූප සටහනේ තියෙන ස්පයිරෝගයිරා ස්පයිරෝගයිරා ඊළඟට ඩයටම 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 ඊළඟට ලියා ගන්න උල්වක් කියලා. උල්වා. මෙන්න මෙතන තියෙන උල්වා. ඊළඟට අපි බලමු මේ වෛරස් ගැනත් අපිට මෙතනදී කතා කරන්න වෙනවා. මොකද වෛරස් මම කලිනුත් කිව්වා මෙයාලා මේ සුද්ධ ජීවී කොටට දාන්න බෑ කියලා. මෙයාලා මේ ජීවී අජීවී බව එහෙම තාම එහෙම විශේෂයෙන් හඳුනගෙන නැහැ. මෙයාලා එකම ජීවී ලක්ෂණය වෙනත් ශෛලයකට ගිහිල්ලා ගුණණය වීම විතරයි. අනෙකුත් ජීවී ලක්ෂණවත් සංවිධානාත්මක න්‍යෂ්ටියක්වත් එහෙම මෙයාලගේ නැහැ. ඒ නිසා මේ වෛරස් පැත්තකට තනි කරලා තමයි අපි යාව ගැන කතා කරන්නේ. නමුත් කලින් සිලබස් එකේ මෙයාව ජීවී ගොඩේම තමයි කතා කළේ. ඉතින් දැනුම අලුත් වෙනකොට මෙයාලා එහෙම ඉගෙනගත් දේවල් වෙනස් වෙනවා. විද්‍යාවේදී බොහෝ දුරට. හරි. ඒතර වෛරස් කියන අය ගත්තාම මෙයාලා ජීවී අජීවී ලක්ෂණ වර්ග දෙකම පෙන්වන. ඒකෙන් මම කියවනේ පෙන්වන එකම ජීවී ලක්ෂණය ප්‍රජනනය කියන එක පමණයි. ඊළඟට මෙයාලා නිරීක්ෂණය කරන්න පුළුවන් ආලෝක අන්වීක්ෂයෙන්ද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන්ද? ওই දෙකෙන් එකකින් විතරයි මෙයාලා බලන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ. ඔව් මෙයාලා බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණයි. මෙයාලා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බැරි බව මතක තියාගන්න. ඊළඟට මෙයාලගේ ශෛලීය සංවිධානයක් නැහැ. ශෛලයක් කියන එක අපි 10 දී කතා කරන්නේ. නමුත් අපි 7 වසරේදී අර ජීවිතයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙල යම්තාක් දුරකට ඉගෙනගෙන තියෙනවා. ශෛල තියෙනවා. ඊළඟට පටක අවයව පද්ධති ජීවියා කියලා මතකගෙන ඉගෙනගෙන තියෙනවා. ඒකේ ශෛලයක් කියන එක ගත්තාම ශෛලයක තියෙන ගොඩක් දේවල් ඒක ඇතුලේ. ඒක හරියට කර්මාන්ත පුරයක් වගේ. ශෛලයක් කියන්නේ කර්මාන්ත පුරයක්. ඒකේ කාර්මික නගරයක් කියලා හිතන්න. ඒකට ඒකේ තියෙනවා එක එක කර්මාන්ත ශාලා. ඒකට එක එක කර්මාන්ත ශාලා වලින් කරන වැඩ වෙනස්. ඒකට ශෛලයක් කියන්නේ ඒ වගේ දෙයක්. ඒකට ශෛලය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටිය කියලා තියෙනවා, මයිටොකොන්ඩ්‍රියා කියලා තියෙනවා, ගෝල්ගි දේහ, රයිබෝසෝම, රික්තක ඔය වගේ කර්මාන්ත ශාලා තියෙනවා. එයාලගෙන් කරන කාර්යයන් වෙනස්. ඒකට ඔය වගේ සංවිධානාත්මක ව්‍යුහයක් තමයි සාමාන්‍ය ජීවිත තියෙන්නේ. හරිද? නමුත් මේ වෛරස් වලට එහෙම සංවිධානාත්මක මොනවද මේ ශෛල සංවිධානයක් දැක ගන්න බෑ. ඒ නිසා තමයි මෙයාව අර ජීවී පැත්තට එච්චර ලං කරගන්නේ නැත්තේ. ජීවී පැත්තට ලං කරගන්නේ නැත්නම් ඒ කාරණේ නිසා. ශෛලය පිළිබඳ අපි 10 දී ඉගෙන ගන්නවා. එතකොට මෙයාගේ අර ශ්වසනය වර්ධනය වගේ ජීවි ලක්ෂණත් පෙන්වන්නේ නැහැ කියන කාරණා තමයි මෙයාගේ තියෙන්නේ. මොනවද උදාහරණ? උදාහරණ දැන් ගත්තාම අපිට අලුත් උදාහරණ මතුවලා තියෙනවා. අපේ සිලබස් එකේ පොතට ඇතුළු කරපු උදාහරණ වලට වඩා උදාහරණ දැන් මේ වෙනකොට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් නේ.
මෙතන තියෙනවා උදාහරණ කිහිපයක්. මෙතන තියෙනවා HIV කියන මේ මොනවාද වෛරස් එක. ඊළඟට හෙපටයිටිස් B කියන වෛරස් එක තියෙනවා. ඒතර ඒ වගේ වෛරස් ගණනාවක් මෙතන පෙන්නලා තියෙන අපිට සාමාන්‍ය උණක් ගත්තාම ඇති වෙන්නේ ගොඩක් උණ කියන්නේ මේ වෛරස් උණ. වෛරස් තමයි ගොඩක් වෙලාවට මේ උණ බෙදා හරි. ඊළඟට සෙම් ප්‍රතික්ෂාව ගත්තාම එතනත් ඇති වෙන්නේ වෛරස් එකක්. සෙම් ප්‍රතික්ෂාව ඇති වෙන්නේ වෛරස් එකක්. ඒතර දැන් මේ අපි වර්තමානයේ අත්දකින්නේ එක එක විදිහට වෙනස් වී විපර්යාස වලට ලක් වෙවි අලුත් වෙවි එන්නේ වෛරස් එකක්. ඒ නිසා මේ වගේ උදාහරණ අපි හඳුනගෙන මේවා නම් වශයෙන් දැනගෙන තියෙන්න ඕන. හරි. අපි වෛරස් ගැන පොඩි මේ තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මේක අපිට සාමාන්‍ය විදිහට පරිහරණය කරන්න බෑ. මේකට අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙන්න ඕන. ඒවා හරහා තමයි මේවා හොඳින් නිරීක්ෂණය කරන්න දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි යමු එහෙමනම් වෛරස් පිළිබඳ පොඩි සටහනකට අර ටියුට් එකේ අහලා තියෙනවා මොනවද වෛරස් රූල් 4ක් විතර ඉඳ තියා තියෙන අපි ලියාගමු මොනවද මේ කියලා පළවෙනි කරුණ ලියා ගන්න මෙතන තියෙනවා ජීවි වෛරස් ජීවි ලක්ෂණ මෙන්ම අජීවි ලක්ෂණද පෙන්눔 කරයි. ඒක තමයි අපිට හැම අපි මුලින්ම කතා කරන ලක්ෂණ. ජීවි ලක්ෂණ මෙන්ම අජීවි ලක්ෂණද පෙන්눔 කරයි. කවුද වෛරස්? මෙයාලා ජීවි ලක්ෂණත් පෙන්눔 කරනවා. අජීවි ලක්ෂණ පෙන්눔 කරනවා. පළවෙනි කාරණා. හරිද? දෙවෙනි ලක්ෂණයට යමු. ඉලිවර නැත්නම් කියන්න. දෙවෙනි ලක්ෂණයේදී කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වේ. හරිද? ඊළඟ කරුණට යමු. ඒකෙම ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. මේක අනිවාර්යෙන් ජීවි දේහයකට රිංග ගන්නම ඕන. ශාකාහාරි සතුන් හරි නැත්නම් වෙනස් ශුද්ධ ජීවියෙක් වෙන්නත් පුළුවන්. ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. අලගේ සටහන් සම්පූර්ණ කරගන්න සටහන් වල පුළුවන් නම් ඉමේජ් එකක් WhatsApp වලට එවන්න මට සටහන් සම්පූර්ණද නැද්ද කියලා පොත් බලන්න එපා නේද? ඔන්ලයින් වලින් වුණත් අපි මේ වැඩි ටික සම්පූර්ණද කියලා බලන්න එපා. ඒ නිසා මේ ඔයාලගේ සටහන් සම්පූර්ණ කරපු වල ඉමේජ් එකක් එවන්න WhatsApp වලට නමත් එක්ක. මේ ටිකත් අපි බලමු. හරි. අවසානයේට මම කිව්වේ ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ. ගුණණය කියන්නේ මොකද්ද? යා හැදෙනවා නේ. යාගේ වර්ගය බෝ කරගන්න. එන්න වැඩි වෙනවා. ඔව්. ඒඩ්ස් කියන්නේ ඒ රෝගී තත්ත්වය. ඒත් ඒඩ්ස් හදන වෛරස් එකේ නම තමයි HIV කියලා කියන්නේ. ඒඩ්ස් කියන්නේ ඒ රෝගයේ නම. ඒ මානව ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය කියන එකක් තියෙන්නේ. ඒ ඒඩ්ස් කියන්නේ රෝගී තත්ත්වේ නම. ඒක ඇති කරන ශුද්ධ ජීවියා
HIV කියන එක තමයි වෛරස් එක. AIDS හදන්නේ HIV කියන වෛරස් එක. ඒතර වෛරස් එකේ නම AIDS නෙමේ වෛරස් එකේ නම HIV. මම අන්තිමට කිව්වේ ජීවි දේහ තුලදී පමණක් ගුණණය වේ කියලා. ඊළඟට අපි යමු තව එක ලක්ෂණයකට ශෛලීය සංවිධානයක් නොමැත. ශෛලීය සංවිධානයක් නොමැත. ශෛලීය සංවිධානයක් නොමැත. හරිද? ශෛලීය සංවිධානයක් නොමැත. ශෛලීය සංවිධානයක් නොමැත. හරිද? දැන් අපි තව එක කරුණක් මේ පාඩමේ කතා කරලා අපි 8 වසර රිවිෂන් එකට යමු. 8 වසර රිවිෂන් එකට ඊට පස්සුව යමු. හරිනේ? මේ සටහන සම්පූර්ණ කරගන්න අපිට ඊළඟට අද දවසේ 9 වසර පාඩමේ අවසානයේ විදිහට මේ ශුද්‍ර ජීවීන් ඉන්න පරිසර මොනවද කියන එක හඳුනාගෙන අපි ඒක මේ අවසන් කරමු 9 වසරේ කටයුතු ටික. ඒතර මෙයාලා ඉන්නවා මෙයාලා හැමතැනකම ඉන්න. ඒකට හැමතැනකම ඉන්නේ කවුද? වැඩිපුරම ව්‍යාප්ත වෙලා ඉන්නේ ශුද්‍ර ජීවී. හරිද? මේ විශ්වයේ වැඩිපුරම ඉන්න ජීවි කාණ්ඩේ ශුද්‍ර ජීවී. ඒතර එයාලා වායුගෝලයේ කිලෝමීටර් 6ක් පමණ ඉහළට යනකම් ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒතර මේ එහෙ ඉන්න අය මේ හැමතැනකම එකම කට්ටිය නෙමෙයි එක එක කට්ටිය එක එක තැන්වල ඉන්නවා. ඒතර ශාක සතුන්ගේ දේහය තුල අපි මේ මීටකොට අපේ මූණේ මේ අත්පයව කට ඇතුලේ ශරීර අභ්‍යන්තරේ හැමතැනම ඉන්නවා ශුද්ධ ජීවි. ඒතර එයාලා අපිට හානි කරන්නේ නැති අය වැඩිපුරම ඉන්න ඇඟේ හැමතැනම ඉන්නවා. හානි කරන අය ආවොත් තමයි අපිට අසනීප තත්ත්ව රෝගී තත්ත්ව ඇති වෙන්නේ. හරිද? ඒතර මේ අපි ගන්න අල්ලන හැමතැනකම ඒතර නැති තැනක් නැහැ. මස් මාළු එළවලු පළතුරු මිනිසාගේ සම මුඛය ආහාර මාර්ග මෞත්‍ර ලිංගික මාර්ග මේ හැමතැනකම ශුද්ධ ජීවීන් ඒ නිසා කියන්නේ අපි පිරිසිදු හැමතිස්සෙම ඉන්න ඕන කියලා. අපි හැමතිස්සෙම පිරිසිදු. ඒ කියන්නේ ඒ ස්නාන එහෙම නැත්නම් ඇඟ සෝදන ඒවා. ඒ අනුමත සබන් වලින් නිතරම පිරිසිදුව ඉන්න ඕන. එහෙම නැති වුණොත් දිලීර රෝග, කැසිලි රෝග එන්නේ. ඒ පිරිසිදු තත්ත්වයක් නැහැ. ඒ දිලීර එතන වර්ධනය වෙනවා. එතකොට කැසිල්ලක් එනවා. කසන. ඒ නිසා මතක තියාගන්න මේ අපි හැමතිස්සෙම හොඳ පිරිසිදුව ඉන්න ඕන. ඇඟපත හොදන එක, නාන එක ඒවා තියෙන්න ඕන. කම්මැලි කමට ඉන්න බෑ. එතකොට ඒක ලෙඩ වෙනවා. ශුද්ධ ජීවීන් එතන එකතු වෙන්න පටන් ගන්නවා. හරි. ඊළඟට මෙයාලගේ වැදගත්ම ලක්ෂණය තමයි සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසරවල ඉන්නවා. ඒතර මේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසරවලට නමක් කියන. මොකක් කියලාද කියන්නේ? නැතේ. ඒකට අපි නමක් කියනවා ආන්තික පරිසරය. ආන්තික පරිසර කියලා. ආන්තික පරිසර නේ. ඔය නම හුරු කරගන්න. ආන්තික පරිසර. සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසර ආන්තික පරිසර. මොනවද මේ ආන්තික පරිසරවල උදාහරණ? මුහුදිය උල්පත්, ලවණ සහිත වගුරු බිම්, ගිනි කඳු, හරිද? පෙට්‍රල්, ඩීසල් ඔය වගේ මේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි පරිසරවල පවා ශුද්ධ ජීවීන් ඉන්නවා. ග්ලැසියර් වල ඒතර එහෙ ඉන්න අය තව තැනක නැති වෙන්න පුළුවන්. මේ නමුත් හැම තැනකම මෙයාලා ව්‍යාප්ත වෙලා ඉන්න. එතකොට සර් වෙන වෙන ග්‍රහලෝකවලත් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන අපිට හොයන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන වෙන ග්‍රහලෝකවලත් ඉන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ එයාලා පරීක්ෂණය කරගන්න විදිහක් නැතිවනේ. ජීවය තියෙනවද නැද්ද කියන එක පරීක්ෂණ කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මොකක් හරි වෙලා ඒ ග්‍රහලෝකවලත් මේ දැන් ශුද්ධ ජීවීන් කියන අපිත් පටන් ගත්තේ නේද? අපි 9 ඉගෙන ගන්නවා පරිණාමය කියන පාඩමේදී. ඒකසෛලික විෂමපෝෂී බැක්ටීරියාවක්ගෙන් තමයි අපේ පෘථිවියේ ජීවය ආරම්භ වෙන්නේ.
ඒකට රසායනික සංයුති එකතු වෙලා රසායනික ජෛව අණුවක් හැදිලා කාලයත් එක්ක කොහොම පරිණාමය වුණා කියලා තමයි අකුණු ගහලා මේ වතුරේ එක එක සංයෝග එකතු වෙලා අණු එකතු වෙලා තමයි ඔය ඒකසෛලික විෂපෝෂී බැක්ටීරියා හැදිලා කියලා කියන්නේ. අනිත් ග්‍රහ ලෝකවල තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට පරීක්ෂණ කරගන්න බැරි ප්‍රශ්නේ. හරි. එයාලගේ ඉන්න පුළුවන්. නමුත් අපිට තාම ප්‍රබල සාක්ෂි ලැබිලා නැහැ. මේ ජීවීන් ඉන්නවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. හරි. ඊළඟට මෙන්න මේ කරුණු ටික අපි ඔතන ලියාගමු. මේ ටික ලියලා ඉවරලා රෙජිස්ටර් කරන්න. එතකොට අපිට ඉතින් ඒක අවසන් කරලා 8 වසර පාඩම රිවිෂන් එකට යමු. මේ ටික ලියලා රෙජිස්ටර් කරන්න. හරිද? තේරෙන දේවල් සාකච්ඡා කරමු නැත්නම් අපිට ඔච්චර දුරට ඔලුවට ගියාද නැද්ද කියන එක හොයාගන්න ක්‍රමයකුත් තියෙන්න බෑනේ. මේ පාඩමේ වුණාම පාඩමෙන් ටෙස්ට් එකක් තියෙනවා හැම පාඩමකින්ම. මේ ටික ලියලා ඉවර නම් රෙජිස්ටර් කරන්න. මම හැමදාම කියනවා ඔයාලගේ සම්පූර්ණ කැපවීම නන්දුව තියෙන්න ඕන මේ වැඩේ සාර්ථක කරගන්න. හරි තේරෙන්නේ නැති දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා අහන්න. ඔය හැමදාම මම මතක් කරනවා. ඒ නිසා සම්පූර්ණ අවධානයෙන් ඉන්නවන වටපිට බලන්න හරි වෙන සද්ද වලට හරි වෙන බාධා කිරීම වලට හරි නතු වෙන්න එපා. සම්පූර්ණ අවධානයම පාඩමට තියාගෙන අවශ්‍ය උපරිම ප්‍රතිඵල ලබා ගන්න මහන්සි වෙන්න ඕන කියන කාරණය
ඒක තියාගන්න මම මේක නැවත ඔයාලට මතක් කරනවා. හරි. මේ ඔන්ලයින් වලින් කරගන්න එකේ වාසි ගොඩක් තියෙනවා. සහ වාසිත් තියෙනවා. අපි වාසි පැත්ත බලලා වැඩ කරගමු. හරි. ඉතින් අපි යමු දෙවෙනි පාඩම පළවෙනි පාඩම කතා කළා කලින් දවසේ. දෙවෙනි පාඩමට යමු. ලෑස්ති නේද? හරි. මම ස්ක්‍රීන් ෂෙයා කරනවා අපේ ස්ටඩි පැක් එකට. අපිට පාඩමත් ඕනනම් වේගයෙන් බලාගෙන යන්න පුළුවන්. පාඩම වේගයෙන් බලාගෙන ගිහිල්ලා එතෙන්ට යමු. ඒතර මේ සත්ත්ව වර්ගීකරණය කියන පාඩම තමයි අපිට කතා කරන්න තියෙන්නේ 8 වසර දෙවෙනි පාඩම. ඒක ලොකු අමාරුවක් නැතුව ඇති කියලා හිතනවා. පොඩි විෂය කරුණු ටිකක් තියෙන. ඒ ටික කටපාඩම් නම් මතක නම් බය වෙන්න දෙයක් නැහැ. ඒතර සත්ත්ව වර්ගීකරණය කියලා කිව්වේ මොකක්ද? පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට බෙදා දැක්වීමට කියනවා සත්ත්ව වර්ගීකරණය කියලා. මෙතන තියෙන ජීවීන් වර්ගීකරණය. ඒතර පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන්ව කාණ්ඩ වලට බෙදා දැක්වුවොත් ඒකට ජීවී වර්ගීකරණය කියනවා. පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන්ව කාණ්ඩ වලට බෙදලා දැම්මොත් අපි ඒකට කියනවා සත්ත්ව වර්ගීකරණය කියලා. ඒතර සත්ත්ව වර්ගීකරණයේ තියෙනවා ප්‍රධාන කාණ්ඩ දෙකක්. මොනවද හැමෝම කියන්න මොනවද මේ ප්‍රධාන කාණ්ඩ දෙක? අපෘෂ්ඨවංශී ඔව් අපෘෂ්ඨවංශී සහ පෘෂ්ඨවංශීන් තමයි ප්‍රධාන කාණ්ඩ දෙක. එතකොට මේ බෙදන්න පදනම් කරගත්ත කරුණ මොකක්ද? මෙහෙම මේ පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී කියලා බෙදන්න පදනම් කරගත්ත කරුණ කොඳුයට පෙළක් ඇත සහ නැත. ඔව් කොඳුයට පෙළක් පැවතීම සහ නොපැවතීම. chat එකටත් එවලා තියෙනවා උත්තර. එතකොට කොහොම හරි මේක මේ ක්‍රියාවලිය ඉන්න ඕන ඒක උත්තර දෙන්න එක්ක chat එකට දාන්න. එහෙම දාන්නේ මේ එතන ටයිප් කරනකොට හරි ඒකිනුත් මනසට යන නිසා. හරි. එතකොට අපෘෂ්ඨ වංශීන් ගත්තාම ඒකට අයිති ප්‍රධාන කාණ්ඩ ටිකක් තියෙනවා. කොඳුයට පෙළක් නැති ජීවීන්. ඊළඟට පෘෂ්ඨ වංශීන් ගත්තාම කොඳුයට පෙළක් තියෙන ජීවීන්. එතකොට කොඳුයට පෙළක් නැත්තේ කාටද කියලා බැලුවොත් නිඩාරියාවෝ ඉන්නවා. ඊළඟට ඇනලීඩා මොලුස්කා ආත්‍රපෝඩා අපිට 10 දී හම්බ වෙනවා. තව කට්ටියක් එකයිනොඩමේටා කියලා. ඒතර මෙයාලා තමයි දැනට අපිට ඉන්නේ. නිඩාරියා එහෙම නැත්නම් සිලෙන්ටරේටා ඇනලීඩා මොලුස්කා ආත්‍රපෝඩා එකයිනොඩමේටා. මේ කවුද? දන්නවද මෙයා කවුද කියලා? මෙයා අඳුරනවද? ස්ක්‍රීන් එක පේන්නේ ස්ක්‍රීන් එක ඇවිල්ලා නැද්ද බලන්න. හරි. දැන් පේනවා ඉතින්. මේ කවුද? ඔව් නිඩාරි දිඩාරිය උදාහරණයක් මෙයාගේ නම මෙයා අයිති වෙන කාණ්ඩයනේ නිඩාරියා කියන්නේ. මෙයාගේ නම හයිඩ්‍රා. මෙයා හයිඩ්‍රාවෙක්. හරිද? මෙයා උපස්තරයකට ඇලිලා ඉන්නේ. හයිඩ්‍රා උපස්තරයකට ඇලිලා ඉන්නේ සංචරණය කරන්නේ. අපි වේගෙන් යමු. ඔය හයිඩ්‍රා මේ කවුද? ලියන් හේවත් ජෙලිෆිෂ්ලා. මේ කවුද? මුහුදුමල. එයාලා උපස්තරයකට ඇලිලා ඉන්නේ. මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? දේහේ මෘදුයි, අරිය සම්මිතිය, දිවි ප්‍රස්තරයක්, දේහේ සෛල ස්තර දෙකක් තියෙනවා. එයාලා ඉන්නේ ජලජ වාසී, සම්පූර්ණයෙන් ජලජ වාසී. ඊළඟට උජ්ජීවිත ගත කරනවා. උජ්ජීවිතයක් කියන්නේ කිසියම් උපස්තරයකට ඇලිලා ඉන්න. ඊළඟට එයාගේ අර ග්‍රාහිකා මගින් තමයි එයාට අවශ්‍ය කෑම එයා ගන්න. ඒතර මෙයාගේ දංශක කෝෂ්ඨ කියලා තියෙනවා. මේ ග්‍රාහිකාවලේ දංශක කෝෂ්ඨවල විෂ තියෙනවා. ඒකෙන් ගොදුරු අඩපණ කරගෙන අල්ලා ගන්න එයා පාවිච්චි කරනවා. ඊළඟට ඇනලීඩා ගත්තොත් එහෙම ඒකට අයිති වෙන උදාහරණ මොනවද? කූඩැල්ලා, ගැඩවිලා, තව එක්කෙනෙක් ඉන්නවා. කූඩැල්ලා,
පත්තෑ පණුව. එයත් ඇල් ලීඩාවෙක් මේ ඉන්නේ පත්තෑ පණුව. ඒකට ද්විපාර්ශ්වයක සම්මිතියක් තියෙන්නේ සමකණ්ඩිකයි මේ දේහය සමාන කොටස් වලට පේනවා ඇති. මෙතන දේහය මේ කොටස් සමාන කොටස් වලට බෙදිලා තියෙනවා. මෙන්න මේ වගේ සමකණ්ඩිකයි. ඒකයි ඒ සමකණ්ඩිකයි කියන්නේ දැඩි කෙඳි තියලා සමහර අයගේ මේ තියෙන දැඩි කෙඳි. මෙයාට කියනවා දැඩි කෙඳි. ඔන්න ඒ කරුණු ටික මතක් කරගන්න. හරිද? ඊළඟට මොලුස්කා ගත්තාම ඒකට අයිති වෙන්නේ ගොඩක් වෙලාවට මේ බෙල්ලෝ දෙපියම් බෙල්ලෝ ඉන්නවා. ඊළඟට ගොළු බෙල්ලෝ ඉන්නවා. ඊළඟට හංගොල්ලෝ ඉන්නවා. අටපියල්ලෙක් මේ ඉන්නේ අටපියල්ලෙක්. ඊළඟට ඉන්නවා කවුද මේ බූවල්ලෙක් ඉන්නවා. ඊළඟට කවුද මේ බූවල්ලත් එක්කම එන ඊළඟ නම කවුද? දැල්ලෝ බූවල්ලෝ මෙයාලා හිටින්නේ මොලුස්කාවන්ට. උදාහරණ මතක තියෙන්න ඕන. ඊළඟට මෙයාලගේ විශේෂ ලක්ෂණ මතක තියෙන්න මම මේ ටික වේගෙන් කියන්නේ. හරිද? ඒක වේගය වැඩි නම් එක චුට්ටක් කියන්න මම මෙතෙන්ට ලොකුවට මේ පාඩම කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට අමාරු පාඩමක් තිබ්බොත් 8 වසර ඒ ටිකට මම වැඩි අවස්ථාවක් දෙන්නම්. ශ්ලේෂ්මල වලින් තෙත් දේහාවරණ ඔය හංගොල්ලෝ එහෙම ගියාම එයාලගේ පාරවල් හිටිනවනේ. එයාලගේ ගොළු බෙල්ලගේ පාදයත් එහෙමයි. ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච එකක් තියෙනවා. සමහර අයගේ කැල්සියම් කාබනේට් වලින් තියෙන බාහිර ආවරණයක් තියෙනවා. මේ ගොළු බෙල්ලගේ තියෙනවා දේහයේ කොටස් තුනක්. හිස, පේශිමය පාදය සහ අන්තරාංග ගොනුව කියලා. මේ යාන්තම් මතක් කිරීමක් කරන්නේ. හරිද? ඊළඟට ආත්‍රපෝඩා ගත්තාම ආත්‍රපෝඩාවෝ මේ තමයි පුෂ්ඨ මේ සතුන්ගේ වැඩිපුරම ඉන්නේ ආත්‍රපෝඩා කාණ්ඩයට අයිති අය. කෘමි සතුන් අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආත්‍රපෝඩාවන්ට. මදුරුවෝ ඊළඟට ඉන්න කවුද? මකුළුවෝ, ඉස්සෝ, පත්තෑයෝ, කැරපොත්තෝ, පත්තෑ පණුව ඇනලීඩාවේ පත්තෑයා මෙයාලගේ දේහය මේ සමාන කණ්ඩ වලට බෙදලා තියෙනවා. මෙයාලා ඔක්කොම අයිති වෙන්නේ මේ කාටද? ආත්‍රපෝඩාවන්. සංදි සහිත උපාංග. මේ තියෙන සංදි සහිත උපාංග තියෙන්නේ. මේ වලින් සංදියක් නැමහන් තියෙනවා. ඊළඟට කයිටිනීමිය පිටසැකිල්ලක් තියෙනවා. ඉස්සා එහෙම ගත්තාම පොත්තක් තියෙන එක කයිටින් වලින් හැදිච්ච පිටසැකිල්ල. කණ්ඩ වලට බෙදලා තියෙනවා කෘමීන් වඩා බල සමහර අය පියාපත් දරනවා. මෙයාලගේ ටැග්මා කියලා අපි කියනවා. හිස උදරය හිස උරස උදරය කියලා මෙයාලගේ දේහයේ කොටස් තුනකට ගන්න පුළුවන්. ඒවා අපිට එච්චර ලොකුට අවශ්‍ය නැහැ. අපි ඊළඟට පෘෂ්ඨවංශීන්ට ගියොත් කවුද පෘෂ්ඨවංශී කාණ්ඩ ටික ඉක්මනින් කියන්නේ? ප්‍රශ්න 10ක් තියෙනවා අපිට ලකුණු කරන්න. පෘෂ්ඨවංශී කාණ්ඩ කවුද? පිස්කේස්, ඇම්ෆිබියා, reptilia, aves, mammalia. මේවට උච්චාරණය ඇස් දෙක වහගෙන හරි කමන්න උච්චාරණය කරන්න මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනව නම් ගැටලුවක් නැහැ. පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවෙස්, මැමේලියා. පිස්කේස් කියන්නේ මාළු. ඒතර මේ මාළු වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි අස්තිමේ සැකිල්ලක් තියෙන අය ඉන්නවා. තව අය ඉන්නවා කාටිලේජමේ සැකිල්ලක් තියෙන අය. අස්තිමේ සැකිල්ල, කාටිලේජමේ සැකිල්ල. ඒතර ගොඩක් වෙලාවට මේ අස්තිමේ අය හඳුනා ගන්න පුළුවන් එකක් තමයි මෙයාලගේ කට තියෙන ඉස්සර. මෙයාලගේ කට තියෙන්නේ මේ කාටිලේජ් අයගේ කට තියෙන්නේ පහළ. ඒවත් හඳුනා ගන්න පුළුවන්. මෙයාලගේ විශේෂ ලක්ෂණ මොනවද? දේහයේ අනාකූල හැඩයක් තියෙනවා. අනාකූල හැඩය කියන එක තමයි අර දෙපැත්තෙන් සිහිනලා මැදින් මහත් වෙලා තියෙන. ඒකට කියනවා මොකද්ද? අනාකූල හැඩයක් කියලානේ. මෙහෙම හැඩේ. ඔක තියෙනවා තවත් කට්ටියකට. කාටද? ආවේස්ලට පක්ෂීන් තියෙනවා. දැන් මාළුන්ට මේක ඕන ජල පහර කපාගෙන යන, ජල ප්‍රතිරෝධය මගහරවගෙන යන. ශ්වසනයේට මොනවද තියෙන්නේ? ජලක්ලෝම වරල් තියෙනවා. පීනන්න වරල් තියෙනවා. සංචරණයට වරල් තියෙනවා. කොරපොතු තියෙනවා. චිත්‍ර අඳින කොටත් මෙහෙම කොරපොතු අඳින්නේ නේ. හරි. ඊළඟට ඇසිපිය රහිත හෘදේ කුටීර දෙකයි.
දැන් වැඩිපුරත් එක්ක දැනුම තියෙනවා හෘදේ කුටීර දෙක. අපේ හෘදේ කුටීර කීයක් තියෙනවද? අපිට 9 වසරේ තියෙනවා හෘදය ගැන කතා කරා. 4යි. 4ක් තියෙනවා. අපේ හෘදේ කුටීර 4ක් තියෙනවා. ඊළඟ චලතාපි කාටිලේජ් සහ අස්තික මසුන් වර්ග දෙකක් තියෙනවා. ඊළඟ ඇම්ෆිබියා කවුද මේකට අයිති වෙන්නේ? සලමන්දරා, මැඩියා, ගෙම්බෝ මේ කට්ටිය අයිති වෙනවා. පණු ගෙම්බා කියලාත් ඉන්නවා. අන්න යාලා අයිති වෙනවා කාටද? ඇම්ෆිබියාලට. මේ ටික බලන්න මෙයාලගේ ලක්ෂණ මේවා එනවා අනිවාර්යයෙන් විභාගෙට. සංචරණයට ඇඟිලි සහිත ගාත්‍රා මෙන්න මේ ලක්ෂණය වැදගත්. මේ දෙවෙනි එක කොරල නැහැ. ගන්ත්‍රි තියෙනවා. තෙත සමා. කොරපොතු නැහැ. කොරල නැහැ. ගන්ත්‍රි සහිත විෂ ග්‍රන්ථියෙම තියෙන ගෙම්බන්ගේ ඇමේසන් වලින් සමහර ගෙම්බන්ගේ විෂ ග්‍රන්ථි තියෙන. තෙත සමා. ඔන්නෝක වැදගත් ලක්ෂණයක් මෙයාලගේ. මෙයාලා හුස්ම ගන්නෙ කොහොමද? ශ්වසනය කරන්නේ කොහොමද? පෙනහළු තියෙනවා. එක මුඛ කුහරයත් උදව් කරනවා. තෙත සමත් මෙයාලට විශේෂ වාසියක් තියෙනවා. වායුව මාරුව කරගන්න පුළුවන්. දැන් උරගයින් ගත්තාම මේ සර්පයින් සහ මෙන්න මේ උරගයින් අපිට ගන්න පුළුවන්. කවුද? ඉන්න තල ගොයි, කබර ගොයි, ඊළඟට හූනෝ ඉන්නවා, කටුස්සෝ ඉන්නවා. නේ? කිඹුල්ලු ඉන්නවා, කිබ්බෝ ඉන්නවා. ඩයිනෝසර්ලා අයිති වෙන්නේත් ඒකටම තමයි. ඊළඟට මෙයාලගේ විශේෂ ලක්ෂණ බලන්න මේ පළවෙනි එක විශේෂයි. අර කලින් කියපු වගේම යන පොඩ්ඩක් වෙනස් එකක්. මෙයාලගේ ග්‍රන්ථි නැහැ. අරේලාගේ තිබ්බ කාගේද? ඇම්ෆිබියාලගේ තිබ්බ. මෙයාලගේ කොරල තියෙන. වියලි සමක් තියෙන. ඔන්න ඔය එක වෙනස තේරුම් ගන්න මේ තියෙන්නේ මෙයාලා කවුද? උරගයි. එයාලගේ ග්‍රන්ථි නැහැ. කොරල තියෙනවා වියලි. ඒතර ඇම්ෆිබියාලගේ මොකක්ද උනේ? එයාලගේ කොරල නැහැ. ග්‍රන්ථි සහිත තෙත සම. ඔන්න ඔය ලක්ෂණ දෙක පටලවා ගන්න නැතුව මතක තියාගන්න. ඕකත් විභාගෙදී ගොඩක් කලාවට අහනවා. ඊළඟට පෙනහළු වගේ ශෝෂණය කරන අපි ඊළඟ අවස්ථාවටම ආවේශ. ඉතින් මෙයාලගෙත් අර අනාකූල හැඩේ තියෙනවා. එයාලගේ පූර්ව ගාත්‍රා ඉස්සරහ තියෙන ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. දත් නැති මුඛයක් තියෙනවා. පෙනහළු වගේ ශෝෂණය කරනවා. ඔන්න ඒ කරුණු ටික මැමේලියා, චිරපයින්, මේ ඉන්න තාරහොට ප්ලැටිපස්, මේ සාගරයේ ඉන්න විශාලතම නිල්තල් මහා යත් ශීරපායියෙක්, ඩොල්ෆින්ලා යල ශීරපායි. මෙයාලගේ විශේෂ ලක්ෂණ මොනවද? සමේ රෝමාවරණයක් තියෙනවා. ඒ ලක්ෂණ ලියන්න කියලාත් ඒ ලක්ෂණ දෙකක් ලියන්න. විවිධ ග්‍රන්ථි තියෙනවා. දහඩියේ නිපදවන ග්‍රන්ථි තියෙනවා. ස්වේද ග්‍රන්ථි, ස්නේහස්රාවී ග්‍රන්ථි, ඊළඟට ස්තන ග්‍රන්ථි තියෙනවා. කිරි නිපදවන්න. ඒතර මේ සත්තු කිරි උරා බීලා වැඩෙනවා. බාහිර කන්පෙති තියෙනවා. මේ ලක්ෂණ ටික එයි විභාගෙදී කිහිපයක් ලියන්න. හරි. මම ওই වේගයෙන් හයි ස්පීඩ් ගියේ මේ පාඩමේ තියෙන මේක මේ ලේසි පාඩමක් නිසා අපි දැන් යමු ප්‍රශ්න ටික කතා කරා. ඔයාලගේ අවස්ථාව පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් මොකක්ද මේකේ උත්තර ලකුණු කරන්න. හරිද? අපිට තව විනාඩි කීප 10ක් වගේ තියෙනවා. දැන් හොඳට ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න වල වැරදි තියෙනවා නම් ඒකත් කියන්න. ස්ටඩි පැක් එකේ පළවෙනි එකට උත්තර ලකුණු කරන්න හැම දරුවෙක්ටම අවස්ථාවක් තියෙනවා. chat එකට එවන්නත් පුළුවන්. උත්තරයක් කියලා තියෙනවා සිනිදුව පළවෙනි එකට. පෘෂ්ඨවංශී කට්ටිය හොයන්න තියෙන්නේ. ඒතකොට ඒක ලේසි තත්ත්වයක් තියෙන්නේ. නිඩාරියක් ලේසි නෑ. ඇත්තටම දැනුම තියෙනවා නම් විතරයි ඒක ලේසි වෙන්නේ. මම මේවට හරි වැරදි දාගෙන ඉන්නම්. මේ ක්‍රියාකාරකම් මේ ඇක්ටිවිටි එක හැමෝම කරන්න. මේක ඉඩක් අඳින්න තියෙන. ඉර අඳින එක හොයාගන්න බැරි නම් කියන්න. බලන්න ලැප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි දෙකෙන්ම හොයාගන්න පුළුවන්. එහෙම බැරි නම් chat එකට හරි එවන්න. මේ ක්‍රියාකාරකම කරලා උත්තර හොයන්න. ප්‍රශ්න කියවන්න. මේකේ උත්තර ටික ලකුණු කරගෙන යන්න. හරි. මේකට පළවෙනි උත්තරය ආවේශ. අනිත් අය අපෘෂ්ඨවංශීන්. ඊළඟට සංදි සහිත උපාංග. සංදි සහිත උපාංග. දැන් අපි වේගෙන් කතා කරපු එකේ තිබුණා ආත්‍රපෝඩා. එයාලට තමයි සංදි සහිත උපාංග තියෙන්නේ. අර කැරපොත්තගේ පාද දැක්ක මතකයි මෙහෙම තිබ්බා.
මෙහෙම දීපතාව එකක් තව පාදයක් මෙහෙම සංදි සහිත පාද. හරි. උත්තරේ වල තියෙනවා දංශක කෝෂ්ඨ. ඔය වගේ ප්‍රශ්න අනිවාර්යෙන් ඕකෙන් මේ කතා කරනවල එකක් හෝ දෙකක් ලැබෙයි. ඉතින් මේ නැවත මතක් කිරීම ඉතා වැදගත්. අපිට පුළුවන් නම් මේක නැවත නැවත මතක් කරගන්න වඩාත් හොඳයි. විභාගෙ ලඟ වුණොත් අපි බලමු වැඩිපුර අපි පාඩම නවත්තලා පේපර් එකක් දෙකක් නැවත කතා කරපුවම හරි නැවත කතා කරන්න. දංශක කෝෂ්ඨ තියෙන්නේ නිඩාරියාවන්ට ඒක හරි. බලමු 4 5 6 7 ප්‍රශ්න පේන්න තියෙනවා. හතරට මොකක්ද උත්තරය? ආත්‍රපෝඩා කාණ්ඩයට අයත් ජීවියෙකු නොවන්නේ. අන්න රැවටෙන්න පුළුවන්. පත්තෑ කිව්වොත් එයා නම් ආත්‍රපෝඩා තමයි. නමුත් පත්තෑ පණුවා උත්තරේ වල තියෙනවා. මෙයා කවුද? පත්තෑ පණුවා කවුද? කාටද අයිති වෙන්නේ? පත්තෑ පණුවා කාටද අයිති වෙන්නේ? කියන්න බලන්න. බලත් වේගෙන් උත්තර ලකුණු කරන උත්තරයක් එවලා තියෙනවා. බිඳුව පත්තෑ අයිති වෙන්නේ ඇන්ලීඩාවන්ට කියලා. අන්න දැන් උත්තර දෙකකට අපි යොමු වෙලා තියෙනවා. එක්කෙනෙක් තනියම එක උත්තරයක ඉන්නවා. බහුතරයක් දෙවෙනි උත්තරේ ඉන්නවා. හරි බලමු මොකක්ද කියලා. හරි. පහත ලක්ෂණ අතරින් ඔයාලගේ ඇනොටේට් කරන එක පොඩි වෙලාවකට නැවැත්තුවා. නිඩාරියා ජීවි කාණ්ඩයට පමණක් පොදු ලක්ෂණ. නිඩාරියා කියලා කියන්නේ සිලින්ඩරේට හයිඩ්‍රා ජෙලිෆිෂ්ලා අයිති වෙන්නේ. එයාලගේ තියෙන එක වැදගත් දේ තමයි අරීය සම්මිතියක් තියෙන එක. එයාලගේ ලක්ෂණය තමයි මොකද්ද? අරීය සමමිතියක් තියෙන එක. හරිද? අරීය සම්මිතියක් තියෙන එක. අරීය සම්මිතියක් තිබීම. එතකොට ජීවි විශේෂ අතරින් වැඩිම ජීවි විශේෂයක්. දැන් මෙතන ශුද්ධ ජීවීන් කියලා තිබුණා නම් අපිට ශුද්ධ ජීවීන්ට යන්න වෙනවා. හරිද? නමුත් මෙතන ආත්‍රපෝඩා සත්තු විතරනේ ඉන්නේ. ඒ නිසා අපිට ඒක ගැටලුවක් නෑ. අපිට සත්තු කියන එක තෝරා ගන්න පුළුවන්. ආත්‍රපෝඩා තමයි මෙතන උත්තරය. අනිත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මතක වෙලා නම් දැන් මෙතන අපිට සංවාදයක් තියෙනවා 7 වෙනි ප්‍රශ්න. එතන මේකේ නිවැරදි උත්තරය මත්ස්‍යයෙකු නොවන්නේ කවුද? තිලාපියා කියන්නේ මත්ස්‍යෙක්. මඩුව කියන්නේ මාළුවෙක්. මත්ස්‍යෙක්. එතකොට උත්තර දෙකක් තියෙනවා. මුහුදු අශ්වයා සහ ඩොල්ෆින්. ඩොල්ෆින් කියන උත්තරය තමයි නිවැරදි උත්තරය. සර් ඩොල්ෆින් කියන්නේ මැමේලියා. ඩොල්ෆින් කියන්නේ මැමේලියා. අනේ තර්කයත් එක්ක අපි ඉන්න ඕන. ඩොල්ෆින් කියන්නේ මැමේලියා. එතකොට මුහුදු අශ්වයා කියන්නේ මොකෙද්ද? ඔයාලා රූප සටහනේ දැක්කත් දන්නේ මම වේගෙන් ගියා. මුහුදු අශ්වයා කියන්නේ මේ මාළුවෙක් වතුරේ ඉන්න අශ්වයා හින්දා තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙන්නේ. මුහුදු අශ්වයා කියන්නේ මත්ස්‍යයෙක්. ඩොල්ෆින් කියන්නේ නිල්තල් මහ කියන්නේ වවුලා කියන්නේ කවුද? ක්ෂීරපායින් බව මතක තියාගන්න. ක්ෂීරපායින් බව මතක තියාගන්න. හරි. අපි යමු මෙතෙන් උත්තරේ ඩොල්ෆින්. මෙතෙන් උත්තරේ ආස්ත්‍රපෝඩා කියලා කිව්වා. හරි. යමු 8 9 10 කියන ප්‍රශ්න
උනට කොරළ සහිත අන්න ඔය වගේ වචනයක් දාලා බහුවර්ණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොරළ සහිත වියලි සම ග්‍රන්ථි නැහැ. ඒවල තියෙනවා. කවුද මේ රෙප්ටීලියා ගැන තමයි ඔය කියන්නේ. ඒකට ඒක හරි. ඒතර රූපාන්තරණය අටේ දිගන ගන්න වෙනම පාඩමක් රූපාන්තරණය කියන එක. නමුත් අපි දැනගෙන ඉන්න ඕන. උභය ජීවීන්ට රූපාන්තරණ හැකියාව තියෙනවා. උභය ජීවියෙක් තමයි එහෙනම් කවුද? මැඩියා. ඊළඟට බුහුභාව සහ මෙඩූසා විදිහට ජීවී ආකාර දෙකක් තියෙනවා. කාටද මේ එහෙම ජීවී ආකාර දෙකක් තියෙන්නේ? නිඩාරියා මට උදාහරණයක් කියන්න. බුහුභාකාරයට උදාහරණයක් කියන්න පුළුවන්ද කාට හරි? බුහුභාව මුහුදුමල මෙඩූසා ලොඩියන්. ලෝඩියා. අන්න ඒකත් මතක තියාගන්න. බුහුභාවා කියන්නේ සිලින්ඩර් ආකාර ඔජ්ජීවිත ගත කරන අය. හයිඩ්‍රා හරි මුහුදුමල හරි එයාලා හරි. හරිද? ඊළඟට මෙඩූසා විදියට ඉන්නේ ලෝඩියා ජෙලිෆිෂ්ලා ඉන්නේ. හරි. පැහැදිලිනේ? එතකොට ඒ ටික හරි. අපි මෙන්න මේකත් චුට්ටක් ඉවරයක් කරමු ටක් ගාලා. මේ ජීවිකාණ්ඩේ නම කියන්න වේගෙන් අර උත්තර ලකුණු කළා වගේම වේගෙන් කියන්න. ග්‍රන්ථි සහිත තෙත් තුනී කොරළ රහිත සමක් තියෙන කාටද? රෙප්ටීලියා. ඇම්ෆිබියා නේ. අන්න උතන මං කිව්වේ ග්‍රන්ථි තියෙනවා තෙතයි කොරළ රහිතයි. කවුද උත්තරේ? ඇම්ෆිබියා ඇම්ෆිබියා. හරිද? ඒතර මෙතන මතක ඇති මේ කොරළ සහිතයි වියලි සමක් ග්‍රන්ථි නෑ රෙප්ටීලියා. මෙතනට ආපුවාම මතක තියාගන්න මේ ඉන්නේ කවුද? ඇම්ෆිබියා. මේ ටිකට උත්තර දෙනවා නම් ඔයාලට මේ පාඩම නිකම්ම මතකයි. මතක හිටපන්. උත්තරය වල තියෙනවා සින්දුව හරි. පේශිමේ පාදයක් ශ්ලේෂ්මල තෙද්දේ ආවරණ. පේශිමේ පාදේ ඔව් මොලුස්කා. පේශිමේ පාදේ කියපු ගමන් ඔයාලගේ ඔළුවට යන්න ඕන කවුද මේ මොලුස්කා ගැන තමයි මේ කියන්නේ. මොලුස්කා කවුද? පේශිමේ පාදය මොලුස්කාට තමයි එක අනන්නේ වෙන්නේ. ඒක හදාගන්න. ඉවැජි කරගන්න. ඊළඟට හරි. ඒක හරිනේ. දැන් ශ්වසනය ජලක්ලෝම මගින් කරන්නේ කවුද? පිස්කේස් උත්තරය වල තියෙනවා නිවැරදි. පිස්කේස්. හරි. ඊළඟ එකටත් උත්තරය වල තියෙනවා. බලමු මොකද්ද ඛණ්ඩණය වෙච්ච. මේ දේහය මෙහෙම ඛණ්ඩණය වෙලා තියෙනවා. මෙහෙම කොටස් වලට වෙන්නලා. ඇනලීඩා. කෙඩවිලෙත් දැක්කොත් වලට අත්කාචයක් තියෙනවා නම් බලන්න පුළුවන්. ඇනලීඩා. හරිනේ. මේවා ලියන්න මම කිව්වේ නෑ කොහෙවත්. මේක අපි සාකච්ඡා කරන්නේ. මේක කලින් ප්‍රශ්න වලට ඇක්ටිවිටි එකක් වගේ මේක උත්තර ලකුණු කළා. දැන් මේක උත්තර වේගෙන් කියන්න chat එකට එවන්න. හරිද? අවධානය තියෙන්න උත්තර දෙන්න. එහෙම වුණොත් තමයි මේක මතක හිටින්නේ. වෙනත් යෝජනා චෝදනා තියෙනවා නම් ඒවත් මට මැසේජ් කරන්න. ඊළඟ ශ්වසනය සඳහා තෙත සම මුඛය පෙනහළු වර්ග තුනක් පාවිච්චි කරනවා. ඇම්ෆිබියා නේ කවුද? ඇම්ෆිබියා. තෙත සම මුඛය පෙනහළු. ඒ මතක් වෙන්න ඇම්ෆිබියා කියන. ගෙම්බා මැඩියා. ඊළඟ ස්තන ග්‍රන්ථි. මෙතන මේ ස්තන ග්‍රන්ථි මැමේලියා. හරිද? විවිධ ග්‍රන්ථි තියෙන්නේ. විවිධ ග්‍රන්ථි කියපුවහම මැමේලියා. හරිද? මැමේලියා. බාහිර කම්පෙති තියෙන්නේ කාටද? ඒත් මැමේලියාවන්ට තමයි බාහිර කම්පෙති තියෙන්නේ. ඊළඟට බඩගෑමේ සංචරණ විලාසයක් දක්වන්නේ කවුද? රෙප්ටීලියා.
රෙප්ටීලියා මොකද එතන ඉන්නවනේ කවුද උරගයි කවුද සර්පයින් ඉන්නවනේ රෙප්ටීලියා වල තමයි මේ බඩගා යාමේ සංචලන විලාසයක් ප්‍රධාන වශයෙන් දක්වන්නේ. එතන මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට ඊළඟට තුන්වෙනි එකේ ශාක විවිධත්වය ගැන අපි ඊළඟ සතියේ ඒකට අවස්ථාව අවධානය දෙමු. සතුටින් වැඩ කරගෙන යන්න සහ උනන්දුවෙන් වැඩ කරගෙන යන්න ඔන්ලයින් වලින් තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න වලට මග එහෙම නැත්නම් මග තෙහෙට්ටු කාලේ නාස්ති ඒ වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා නිදහසේ එක අවධානයකින් වැඩ කරන්න පුළුවන් නම් අපිට මේකෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි යෝජනා චෝදනා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න. අපි එහෙනම් අදට පාඩම අවසන් කරමු. දුර පුතල හැමෝටම ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න.